කලබල නැතුව හදාන්න පුතේ. කලබල නැතුව හදාන්න. සුපිරිම මට්ටමේ ගානක්. හරි මෙන්න. දෙවාරයක් 3x ඍණ 2 ධන 3 ඔන්න වැඩක් ඉන්නවනම් ඔබට අවස්ථාව. වැඩක් ඉන්නවනම් ඔබට අවස්ථාව. ගිය සතිය මගේ පන්තියේ හිටියනම් ගිය සතිය මගේ පන්තියේ හිටියනම් ඔබට මේක පුළුවන් වෙන්න ඕන. ඉක්මන් කරන්න. හරි. කෞසිකා ඉක්මන් කළා හදන්න පුතේ. පේනෝ මට. හිරුසි අපේ ඉවරද? තිස්මි ඉවරද පුතේ? ඔව්. ගිය සතියේ ආවනම් ගිය සතියේ මගේ පන්තියට ආපු එකෙක්ටවත් මේක බැරි වෙන්න බෑ. ඒ තරම් විශ්වාසයෙන් උගන්නලා ඇති. ඒ තරම් දරුවන්ට විශ්වාස දීලා ඇති. හරි. මෙන්න ගාන. වෙලාව ඇති මගේ පුතේ. හොඳට බලාගෙන ඉන්න. උදයංග සර් කිව්වා මේක දැක්ක ගමන් බය වෙන්න එපා. සමහරු මාර බයයි. හරියට මේ වගේ. සමහර කට්ටිය ඉන්න පුතේ දැන් මේ ළඟදී අපි මේ වෙඩින් එකකට ගියා. කියන්නේ මේ ටිකක් දුර මම ඔය අපේ මේ නෝනට මේ ලෑස්ති වෙන්න කියලා සැලුන් එකකට යන්න ඕනේ කිව්වා. හරි. ගිහිල්ලා දැන් ඔන්න මම දාලා මං ආවා. ඊට පස්සේ දරුවෝ ටික බලාගෙන ආයිමත් ගියා සැලුන් එකට එක්කන් එන්න. එක්කන් එන්න යනකොට නෝන නැහැ. වෙන කෙනෙක් ඉන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. මේකප් කළා. බුදු අම්මේ මම බැලුවා මේ කවුද කියලා. අන්න ඒ වගේ පුතේ මේකත් තනිකරම මේකප් කරලා තියෙන්නේ. ඇහි බැම හදලා එක කෙලියයි. ඒ නිසා පුතේ බය වෙන්න එපා. එක වැස්සයි වහින්න ඕන. එක වැස්සක් වැහැපු ගමන් අන්න නෝන මතුවෙනවා. අන්න ඒ වගේ පුතේ ඔබ හිමින් හිතන්න. ඔබ හිමින් හිතන්න පටන් ගත්තට පස්සේ රටාවකට හිතන්න පටන් ගත්තට පස්සේ ඔබට මේක ඉතාම සරල ගන්න. උදයංග සර් ගිය සතියේ කියලා දුන්නා. ඉස්සෙල්ලම ඉවර කරන්න ඕන සුළු වරහන. ඊට පස්සේ සංගල වරහන. එතකොට වැඩේ ඉවරයි. ඔන්න බලන්න. සංගල වරහන ඔහොම තියෙද්දි දෙවරක් 3 6x දෙවරක් 2 ඍණ 4යි ධන 3 ඍණ 5 කරදර නිසා එහා පැත්තට දානවා. එතකොට ධන 5 වෙලා 15 වෙනවා. දැන් පුතේ 6x ඍණ 4යි ධන 3යි ඍණ 1යි
ඍණ 1යි. දැන් බලන්න කොච්චර ලේසි ගානක්ද කියලා. අර මේකප් ටික හේදුවට පස්සේ සැබෑ ස්වරූපය ආවා පුතා. 3 වරක් 6 18යි x 3 වරක් ඍණ 3යි සමානයි 15යි පුතා. එතකොට 18යි x ඍණ 3 එහා පැත්තට ගියාම ධන 3 වෙලා 18 වෙනවා පුතා. දෙපැත්තම 13න් 18න් බෙදනවා පුතා. 18ට 18 කැපෙනවා පුතා. 18ට 18 කැපුණාම 1යි පුතා. උත්තරේ 1 ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක්. ආදරණීය දෙමාපියනි පුළුවන් නම් මේ පැය දෙක මේ පැටව ගාව ඉන්න. උදයන්ග සර් හරි කැමති දෙමාපියෝ ළඟ ඉන්නවනම්. සමහර ගුරුවරු මට මතකයි පුතේ අපි ප්‍රගති අධ්‍යාපන ආයතනයේ උගන්වනකොට අපිට ආරංචි එනවා සමහර ගුරුවරු පන්තියේ පිටිපැත්තේ අම්මලාට ඉන්න දෙන්නේ නැහැ. දෙමාපියන්ට ඉන්න දෙන්නේ නැහැ. හේතුව ගුරුවරයාට නාටකම් ටික නටා ගන්න බෑනේ. රට වටේ තියෙන කුණුහරුප ටික කියා ගන්න හම්බෙන්නේ නැහනේ. පොඩි අම්ගේ ඔළුව නරක් කරන්න. එහෙම ඕනේ නැහැ. පුතේ ඉගෙන ගන්න කුණුහරුප ඕනේ නැහැ. මට මේ ළඟදි දැක්ක බෙලියත්තේ චීවරධාරියෙක්. නම කියන්නේ බෙලියත්තේ සිවුරක් දාගත්ත සිංහල කරන හම්දුරු නම. වීඩියෝ එකක් දාලා තිනෝ ලැජ්ජයි බලන්න. ඒ කියන්නේ ළමයින්ට නොගැලපෙන අයුරින් උගන්වනවා. ඒ කියන්නේ ළමයාගේ කාමයේ ඇවිස්සෙන විදියට කරන්න හොඳම නැති වැඩක් පුතා. හරිද? ළමයින්ගේ හැඟීම් වලින් සෙල්ලම් කරන්න හොඳ නැහැ. හරි. එහෙනම් පුතේ මෙන්න මේක තමයි අපි ගිය සතියේ කතා කරේ. අද අපි කතා කරනවා පාඩමේ අවසාන මාතෘකාව. මොනවාද? සමගාමී සමීකරණ. ලියන්න මාතෘකාව. සමගාමී සමීකරණ. ලියන්න මාතෘකාව. සමගාමී සමීකරණ. සමගාමී සමීකරණ. සමගාමී සමීකරණ. හරි. හරි. දැන් මගේ පුතාලා පෑන පැත්තකින් තියලා හොඳට අහන් ඉන්න. පුතේ උදයන්ග සර් උගන්වන්නේ ඔයාලට දැනෙන්නවත් නැති විදියට. ඒ නිසා එකම එක ඉල්ලීමයි කරන්නේ. පෑන පැත්තකින් තියලා අහන් ඉන්න. හරි. මාතෘකාව පුතේ සමගාමී සමීකරණ. චුට්ටක් බලාගෙන ඉන්නකෝ. හොඳ ඕපදූපයක් කියන්න හදා. සමගාමී සමීකරණ. හොඳට අහගෙන ඉන්න. හිරුෂි පුතේ අපි ඉස්සෙල්ලම බලන්න ඕන පුතේ මෙන්න මේ සමගාමී කියන වචනේ තේරුම. සමගාමී කියන වචනේ තේරුම. පුතාලා දන්න තරමින් කියන්න බලන්න. chat එකට දාන්න බලන්න සමගාමී කියන්නේ මොකද්ද? අපි කතා කරන්න ඕන පුතේ. ගුරුවරයා සහ දරුවා ගැටෙන්න ඕන. ඉගෙන ගැනීමේදී. මම කියන දේ අහන් හිටිය කියලා දැනුමක් වර්ධනය වෙන්නේ නැහැ. ඔබ ඔබේ හිතින් අහලා බලන්න සමගාමී කියන වචනේ තේරුම සිංහල වචනයක්. සමගාමී කියන වචනේ තේරුම සමාන නෙවෙයි. දරුවෙක් දාලා තියෙනවා සමාන කියලා. වැරදි. ඔයාලා ඉස්කෝලේදී භාවිතා කරනවා පුතේ විෂය සමගාමී ක්‍රියාකාරකම්. විෂය සමගාමී ක්‍රියාකාරකම්. මොනවද පුතේ මේ විෂය සමගාමී ක්‍රියාකාරකම් කියන්නේ? ඒ කියන්නේ විෂයට අදාළ ක්‍රියාකාරකම. දැන් අපි හිතමු විද්‍යාව කියන විෂයට අදාළව ට්‍රිප් එකක් යනවා. අන්න ඒකට කියන්නේ විෂය සමගාමී ක්‍රියාවලිය. එක දරුවෙක් දාලා තියෙනවා එක විට සිදුවෙන ක්‍රියා. පට්ටපල් බොරු. මම මතකයි මම බැලුව පුතේ මට ආරංචි ආවා මේ ළඟදී එක්තරා සර් කෙනෙක් සමගාමී සමීකරණ සෙමින එකක් කළා. ඒකෙදි කියලා තියෙනවා සමගාමී සමීකරණ කියන්නේ එක විට සිදුවෙන ක්‍රියාකාරකම් කියලා. හරිද? පට්ටපල් බොරුවක් පුතේ. මම එක මුකුත් කියන්නේ නැහැ. එතකොට විෂය සමගාමී ක්‍රියාකාරකම් කියන්නේ මොකක්ද? එක විට විෂයන් දෙකක සිදුවෙන ක්‍රියාකාරකම්ද? බලන්න ගොංකම. හොඳට අහගෙන ඉන්න.
මෙන්න මේක කිව්වම හොඳට තේරෙනවා. ඔන්න. හොඳයි පිය හිතුරාදරණී. ඔබ මේ එක් වී සිටින්නේ මහා සංගීත ප්‍රසංගය සමගයි. එම්.කේ. රංජිත් මැතිතුමාගේ අනුස්මරණයට සමගාමීව අන්න එම්.කේ. රංජිත් මැතිතුමාගේ අනුස්මරණයට සමගාමීව. ඒ කියන්නේ පුතේ එම්.කේ. රංජිත් කියන කෙනා මැරිච්ච දිනය සිහි කළා දරුවෝ ටික එකතු වෙලා සංගීතයක් ගහනවා. බලන්න කොච්චර ලස්සනද කියලා. පුතාලා දන්නේ නැතුව ඇති බෙලියත්තේ ප්‍රදේශයේ හිටපු හොඳ වීරයෙක් එම්.කේ. රංජිත්. චණ්ඩි මල්ලිකවම දන්නවා. චණ්ඩි මල්ලිකවම දන්නවා. හරිනේ අහගෙන. එම්.කේ. රංජිත් මැතිතුමාගේ අනුස්මරණයට සමගාමීව මම ඒ මලගෙදරත් ගියා. එතකොට මම පොඩි කොල්ලා අපේ තාත්තලා කතා වෙන දේවල් අනුව අපි දන්නවා යා වීරයෙක් කියලා. හරිනේ. එම්.කේ. රංජිත් මැතිතුමාගේ අනුස්මරණයට සමගාමී. ඒ කියන්නේ පුතේ කිසියම් දෙයක් පාදක කරගෙන තවත් දෙයක් කරනවා. එම්.කේ. රංජිත් මැතිතුමා මැරිච්ච දිනේ සිහි කරලා සංගීතයක් ගහනවා. අන්න ඒවට තමයි කියන්නේ සමගාමී ක්‍රියාකාරකම් කියලා. මම මේ කියන දේ තේරුණු කට්ටිය අත උස්සන්න. කිසි දෙයක් හේතු කරගෙන තවත් දෙයක් කරනවා. දැන් ඔය සමහර පිරි ළමයි ඉන්නවා මං කිව්වට කමක් නැහැ. සමහර පන්ති වලට ගිහිල්ලා බලනවා. අරනේ කිසියම් දෙයක් ඔළුවේ තියාගෙන පන්තියකට ගිහිල්ලා බලනවා. අන්න ඒ වගේ පුතේ. කිසියම් දෙයක් හේතු කරගෙන තවත් දෙයක් කරනවා. ආන්න ඒවට කියන්නේ සමගාමී ක්‍රියාකාරකම් කියලා. තේරුණා නේද? හරි. අන්නේ නිසා පුතේ මෙන්න මේ සමීකරණ විසඳන ක්‍රමය මෙන්න මේ සමීකරණය විසඳන ක්‍රමය නිසා මේකට නම ලැබිලා තියෙනවා සමගාමී සමීකරණ. මේක විසඳන විදිය උදයන්ග සර් සුපිරියට කියලා දෙන්න. මතක තියාගන්න මේකට නම ලැබුණේ විසඳන ක්‍රමය නිසා. සමගාමී සමීකරණ වලට නම ලැබුණේ කොහොමද පුතා? විසඳන ක්‍රමය නිසා. තේරුණාද? හරි. ආගිනි. දැන් උදයන්ග සර් සමගාමී සමීකරණයක් විසඳන්න හදා. බලාගෙන ඉන්න සුපිරියටම කියලා දෙනවා පුතා. බලාගෙන. x ධන y සමානයි 10යි. x ඍණ y 4යි. දැන් මගේ පුතාලට පේන්න ඕන ඔන්න ඕකට තමයි කියන්නේ සමගාමී සමීකරණ කියලා. මම හොඳට කියලා දෙනවා පුතේ හොඳට අහගෙන ඉන්න. දැන් ළමයෙක් අහන්න පුළුවන් සර් ඔතන සමීකරණ වර්ග දෙකක් තියෙනවනේ. ඇයි සර් සමීකරණ වර්ග දෙකක්? ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔන්න බලන්න ඒකට හේතුව හොඳට අහගෙන. පුතේ බලන්න එකම සමීකරණය ඇතුලේ නොදන්නා දෙන්නෙක් ඉන්නව නේද? එකම සමීකරණය ඇතුලේ දන්නේ නැති දෙන්නෙක් ඉන්නව නේද? එහෙනම් මතක තියාගන්න ඒක විසඳන්න නම් සමීකරණ වර්ග දෙකක් ඕන. ඒ දෙන්න ඇතුළත් සමීකරණ වර්ග දෙකක් ඕන. හදිස්සියෙන් හරි ටිෂ්මි නොදන්නා පද 3ක් තිබුණොත් කල්පනා කරලා මට කියන්න ඒක විසඳන්න සමීකරණ කීයක් ඕනද? 3ක් ඕන පුතේ. ඔබ උසස් පෙළ මැක්ස් කරනවා නම් මේව දැනගෙන ඉන්න ඕන. එකම සමීකරණේ නොදන්නා පද 5ක් තිබුණොත් ඒක විසඳන්න ඒව අදාළ සමීකරණ 5ක් තියෙන්න ඕන පුතා. පැහැදිලිද? හැබැයි එච්චර දුරට අපිට නෑ. අපිට තියෙන්නේ දෙන්නෙක් විතරයි. පැහැදිලිද? හරි. ඉතින් මගේ පුතාලා මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. පුතේ දෙන්නෙක් තියාගෙන ඉස්සරහට යන්න බෑ නේද? දෙන්නෙක් තියාගෙන ඉස්සරහට යන්න බෑ. ඒ නිසා පුතේ අපි මොලේ කල්පනා කරන්න ඕන. ඔබ යෝජනාවක් කරන්න. මේ වගේ දැන්
එක්සුත් ඉන්නෝ වයිතුත් ඉන්නෝ. මොකක් හරි යෝජනාවක් කරන්න කොහොමද මේ දෙන්නම හොයන්නේ? ඔබට හිතෙන්න ඕන. කටපාඩම් කරන්න එපා. ඔබට හිතෙන්න ඕන. දෙන්නෙක් ඉන්නකොට කොහොමද දෙයියනේ මං ඔලු උස්සන්නේ? දැන් ඔන්න ඔබලයි ගෙදර සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවනම් අම්මට දරුවෝ දෙන්න. හරි. දැන් අම්මගේ අතේ සල්ලිත් නැහැ. දෙන්නම ඉල්ලනෝ හෙලිකොප්ටර් දෙකක්. දැන් ඔබ හිතන්න කොහොමද දෙන්නෙක් අතේ තියෙන මුදලි මැනේජ් කරන්නේ? මොලේ තියෙන්න ඕන. කරන්නේ මෙහෙමයි. එක්කෙනෙක් රවට්ටනවා. එක්කෙනෙක්ට කියනවා ඔයා අයින් වෙන්න. ඔයා සීන් එකෙන් අයින් වෙන්න ඕන. තරහ වෙන්න එපා. ඔයා සීන් එකෙන් අයින් වෙන්න. එයා අයින් කරනවා. ඒ එක්කෙනෙක් අයින් කළා එක්කෙනෙක් හොයනු. එක්කෙනෙක් අයින් කළා එක්කෙනෙක් හොයනු. ඊට පස්සේ එයයිගෙන් අරයා හොයනු. බලන්න ක්‍රියාකාරකම. මෙව ප්‍රායෝගික ජීවිතයට හරි වැදගත්. වැරදි පැතිවලට හිතන්න එපා හොඳේ. ආගෙන ඉන්න. දැන් හොඳට මතක තියාගන්න. දෙන්නෙක් ඉන්න වෙලාවක දෙන්නම හොයන්න ඕන නම් කරන්න තියෙන්නේ එක්කෙනෙක් අයින් කරනවා. එක්කෙනෙක් හොයනවා. එයයිගෙන් අනිත් එක්කෙනා හොයනවා. අන්න ඔය ක්‍රියාකාරකමට තමයි කියන්නේ සමගාමී ක්‍රියාකාරකම. ඔන්න බලන්න. හරි. දැන් මං ගිහිල්ලා අහනවා. ඔය මෙතන එක කියලා දානවා. මේක පළවෙනි සමීකරණය. මේක දෙවෙනි සමීකරණය. දැන් ගිහිල්ලා අහනවා. ඔයාලා දෙන්නගෙන් කවුද ඉවත් වෙන්න කැමති? කවුද ඉවත් වෙන්න කැමති? එහෙනම් මතක තියාගන්න පුතේ සමගාමී සමීකරණයක් විසඳනකොට පළවෙනි ස්ටෙප් එක තමයි ඉවත් කරන කෙනා රවුම් කිරීම. අනිවාර්යෙන්ම කරන්න ඕන. තේරුණාද? මොකද කරන්න ඕන පුතේ? ඉවත් කරන කෙනා රවුම් කරන්න ඕන. මගේ පුතාලා අත උස්සන්න. කැමති x අයින් කරන්නද y අයින් කරන්නද? ඕනම එකකට මං ඔට්ටුයි. මං ක්‍රම දෙකටම කරලා පෙන්නන්න. මේක අපි හැමතිස්සෙම ප්‍රායෝගිකයිනේ. මං ක්‍රම දෙකටම කරලා පෙන්නන්න. ඔන්න බලාගෙන ඉන්න. මං කරනවා මේක x ඉවත් කිරීමෙන්. බලාගෙන ඉන්න. x ඉවත් කිරීමෙන්. හොඳට බලාගෙන ඉන්න. පළවෙනි එක කරනෝ x ඉවත් කිරීමෙන්. දෙවෙනි එක මං කරනවා y ඉවත් කිරීමෙන්. පෑන පැත්තකින් තියලා බලන් ඉන්න විතරයි ඕනේ. එහෙනම් පුතේ x ඉවත් කරනවා නම් x රවුම් කරනවා. සර් ඔක අනිවාර්යෙන් කරන්න ඕනද? අනිවාර්යෙන්ම කරන්න ඕන. කවදාවත් වරදින්නේ නැහැ පුතේ. උදයංග සර් කියන මේ කාරණා ටික හරියට පිළිපැද්දොත් කවදාවත් වරදින්නේ නැහැ. අනිවාර්යෙන්ම පුතේ ඉවත් කළ යුතු කෙනා රවුම් කරන්න. හරිද? හරි. ඊට පස්සේ පුතේ එයාගේ බලන්න ඕන ඇදකුද දෙකක්. බලාගෙන. පළවෙනි එක තමයි ඉස්සරහා තියෙන ඉලක්කම. අඥාතයේ ඉස්සරහා තියෙන ඉලක්කම. ඒකට කියනවා සංගුණකය කියලා. මේ x කියන අඥාත පදේ ඉස්සරහට තියෙනවන ඉලක්කම මෙන්න මේකට කියන්නේ පුතේ සංගුණකය කියලා. මේව දැනගෙන ඉන්න. සංගුණකය. ඕන්නම් පොත උඩින් ලියලා තියාගත්තක් කමක් නැහැ. මේක වීජීය පදය. සුදු නෝනා මේව ලියලා තියාගන්න දන්නේ නැත්තම් පොත උඩ තියෙනවනේ තීරුවක් අන්න ඒක ලියා ගන්න. මේකට කියන්නේ වීජීය පදය කියලා. ඒ වීජීය පදයේ ඉස්සරහා තියෙන ඉලක්කමට කියන්නේ සංගුණකය කියලා. ඒව දැනගන්න ඕන. හරි. දැන් බලන්න. දැන් ඔන්න මං x ගාවට යනවා. x good morning. x මං ආවේ ඔයා ඉවත් කරන්න. ඔයා කැමතිද? කැමති නෑ. කමක් නෑ ඉවත් කරන්න. x මට ඔයා ඉවත් කරන්න නම්
කාරණා දෙකක් දැනගන්න ඕන. පළවෙනි එක තමයි x. ඔයාගේ ඉස්සරහා තියෙන ඉලක්කම මොකද්ද? කට ඇරලා කියන්න. මෙතන ඉලක්කමක් තියෙනවද? නැහැ නේව. ඒ පුතේ මෝඩයන්ට තමයි පේන්නේ නැත්තේ. මෝඩයන්ට තමයි පේන්නේ නැත්තේ. මෙතන ඉලක්කමක් තියෙනවා. මොකද්ද? 1 1. ඒක මෝඩයන්ට පේන්නේ නැහැ. එකට විතරක් නොපෙනී ඉන්න පුළුවන්. දෙන්නගෙම සංගුණක සමානයි නෙව. එහෙනම් වැඩේ ඕකේ. අයින් කරගන්න ලේසි. අයින් කරගන්න ලේසි. ඊළඟට දෙවෙනි කාරණේ බලනවා. ඔයාගේ ඉස්සරහා තියෙන ලකුණ මොකද්ද? අනේ සර් මගේ ගාව ලකුණක් නැහැ නෙව. ලකුණක් නැහනේ. තියෙනවද නැද්ද? බුද්ධිමත් මිනිස්සුන්ට විතරයි එක පේන්නේ. ඔව් ධන සුදු පුතේ නොපෙනී ඉන්න පුළුවන් එකම ලකුණ දාන. මේව දැනගෙන ඉන්න ඕන. එයයි පේන්නේ තියෙනෝ හැබැයි. එහෙනම් දෙන්නගෙම ලකුණු සමානයි. දැන් මට කියන්න පැටියෝ දෙන්නගෙම ලකුණ සමාන නම් මේ දෙන්න විනාශ කරගන්න ඕන නම් ඒ කියන්නේ ඉවත් කරන්න ඕන නම් එකතු කරොත් හරිද අඩු කරොත් හරිද? ඔබ කල්පනා කළ කියන්නේ එකතු කරනවද අඩු කරනවද? ඔය දෙන්න ඉවත් කරගන්න එකතු කරනවද අඩු කරනවද? එකතු කරොත් නම් වැඩේ දෙල් වෙනවා. ඇයි පුතේ? x ට x එකතු වුණාම 2x වෙනවා. ඉවත් වෙන්නේ නැහැ නේද? එහෙනම් මොකද කරන්න ඕන? අඩු කරන්න ඕන. අන්න බලන්න. එහෙනම් මතක තියාගන්න ලකුණු දෙක සමාන නම් අඩු කරනවා. ලකුණු දෙක අසමාන නම් එකතු කරනවා නෙව. මං ඕව පස්සේ දෙනෝ නෝට් එක. දැනට අහන් ඉන්න. මං ඔයාලට අත් දෙක එකතු කරලා ඉල්ලනවා. පුතේ අහන් ඉඳහන්. ලියන්න එපා. ලිව්වොත් කවදාවත් එයාට හරියන්නේ නැහැ. අහගෙන. දැන් පුතේ දෙන්නගේ ලකුණු දෙක සමානයි. එහෙනම් අඩු කරනවා. එහෙනම් පුතේ එකෙන් දෙක පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරනවා. ඔන්න බලන්න. පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරනවා. පුතේ සමීකරණ අඩු කරනකොට වම් පැත්තෙන් වම් පැත්ත අඩු වෙනවා, දකුණු පැත්තෙන් දකුණු පැත්ත අඩු වෙනවා. එහෙනම් අඩු කරමු. x දාන y මේ පැත්ත. ඒකෙන් මෙයා අඩු කරනවා. මතක තියාගන්න චූටි පුතේ අඩු කිරීමේදී සෑම විටම වරහනක් දැමිය යුතුයි. සර් ඊළඟට දකුණු පැත්තෙන් දකුණු පැත්ත. excuse me sir ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? පුළුවන් පුතේ කියන්න. සර් මේ වරහන නොදැම්මොත් මොකෝ වෙන්නේ සර්? නිකමට කරලා බලන්නකො. වරහන දැම්මේ නැත්තම් එරෙනවා එරිල්ලක් ගොඩ ගන්න බැරි ලෙස. ඒ හින්දා උදයංග සර් විශ්වාස කරන්න පුතේ අනිවාර්යෙන් අඩු කිරීමේදී වරහන දැමිය යුතුයි. එකතු කිරීමේදී නෙමෙයි. අඩු කිරීමේදී වරහන දැමිය යුතුයි. හරි. දැන් ඔන්න සුළු කරනවා. සුදු පුතේ බලාගෙන ඉන්න. x ධන y ඍණෙන් x වැඩි කරාම ඍණ x නේව. ඍණෙන් ඍණ වැඩි කරාම ධන y නේව. 10න් 4ක් අඩු කරාම 6යි නේව. අන්න බලන්න අපේ අරමුණ සාක්ෂාත් වෙනවා. ධන x ට ඍණ x කැපෙනවා. එක්කෙනෙක් අයින් වුණා. එහෙනම් y 2y සමානයි 6යි. අන්න බලන්න පුතේ. එක්කෙනෙක් ඉවත් කළා එක්කෙනෙක් තනි කරගත්තා. දැන් දෙපැත්තම දෙකෙන් බෙදුවම y සමානයි 3. අන් තේරුණාද? අත උස්සන්න. මේක තේරුණු කාණ්ඩේ. සර් උගන්වනකොට අනේ මන් දන්නේ නැහැ සර්. ඒක මාර දෙයක් සර්.
ඒ කියන්නේ වෙන කට්ටිය උගන්වනකොට ඕව දේවල් කියලා දුන්නේ නැහැ සර්. අපිට නිකම්ම කියලා දුන්න අඩු කරන්න විතරයි. එහෙම බෑ. ළමයට තනියෙන් හිතන්න පුළුවන් වෙන්න ඕන. හරි. ඊට පස්සේ පුතේ y හොයාගත්තනේ. සුදු නෝනා ලියන්න එපා. y ගේ අගය මේ පළවෙනි සමීකරණයට හෝ දෙවෙනි එකට දෙකෙන් ඕනම එකකට ආදේශ කළා x හොයන්න පුළුවන්. ඔන්න බලන්න. y හි අගය එකට ආදේශය එකට හෝ දෙකට ඕනම එකකට ආදේශ කරන්න පුළුවන්. පළවෙනි සමීකරණය x ධන y සමානයි 10යි. y වෙනුවට 3 දානු. ධන 3 එහා පැත්තට යනු. ඍණ 3 වෙනව නේද? එහෙනම් x සමානයි කීයද? 7යි. තේරුණාද? අවංකේ මත උසන්න තේරුණ කාණ්ඩේ. මං ඉල්ලීමක් කරනවා පුතේ. ඔයාලා උද්‍යංග සර්ට ගරු කරනවා නම් උද්‍යංග සර්ට ආදරේ නම් බෝඩ් එක නොබලා මේ තනියෙන් හිත මේ ගාන හදන්න. හරිනේ? රයිට්. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. බෝඩ් එක නොබලා උත්සාහ කරන්න පුතේ.
හරි පුතේ. ලස්සනට ලියා ගන්න. හරි. දැන් පුතේ ඔය ගාන හදමු මේ x ඉවත් කිරීමෙන්නේ. y ඉවත් කිරීමෙනුත් ඔක හදන්න පුළුවන්. හරිනේ? දැන් පෑන පැත්තකින් තියන්න. හොඳට අවබෝධය ගන්න පුතා. පුතාලා දැකලා ඇති පුතාලා පවුල් වල ඉන්න ඩොක්ටර්ස්ලා ඉංජිනේර්ස්ලා. වැඩි කතා කරන්නේ නැහනේ. ඒ ඔයාලා හිතන් ඉන්නේ මහා ලොකු කමක් කියලා. නෑ නෑ පුතේ. ඒ කට්ටියගේ මනස වර්ධනය වෙච්ච හින්දා කතා කරන්නේ නැහැ. වැඩියෙන් කතා කරන්නේ මෝඩ මිනිස්සු. හොඳට මතක තියාගන්න. right. එතකොට සර් කතා කරන්නේ. සර් කතා කරන්නේ නැත්නම් ඉගෙන ගන්න කොහොමද? මං කතා කරන එක නෙමෙයි මම මේ කියන්නේ. හොඳට අහගෙන ඉන්න. හොඳට අහන් ඉන්න පුතේ. ඇහුම්කන් දෙන්න. ඔන්න දැන් ඔය ගාන හදනෝ පුතේ. y ඉවත් කිරීමෙන්. සුදු නොවන පෑන පැත්තකින් තියන්න. y ඉවත් කිරීමෙන් හදනවා. දැන් මෙතන පාට කරන්නේ රවුම් කරන්නේ කවුද? රවුම් කරන්නේ කවුද මේක? y. අනිවාර්යෙන් මේක රවුම් කරන්න පුරුදු වෙන්න පුතේ. ඉවත් කරන කෙනා රවුම් කරන්න. ඊට පස්සේ එයාගේ බලන්න අර සංගුණකේ මෙතනත් එක මෙතනත් එක. එතකොට සමහර ළමෙක් අහන්න පුළුවන් සර් ඔය සංගුණක සමාන නැති එව්වා අපිට දෙනවද? අන්න හොඳ ප්‍රශ්නයක්. ඒක 9ේදී දෙන්නේ නැහැ. 9 වසරේදී හැමතිස්සෙම දෙන්නගෙන් එක්කෙනෙක්ගේ සංගුණක සමාන කරලා තමයි දෙන්නේ. 9 වසරේ දරුවෙක්ට සංගුණක සමාන කරගන්න දෙන්නේ නැහැ. හැබැයි 10 වසරේදී ඔයාලට උගන්වනවා සංගුණක සමාන කරගන්න විදිය. සමාන නැත්තම්. හැබැයි 9 වසරේ දරුවෙක්ට සංගුණක සමාන කරගන්න දෙන්නේ නැහැ. දෙන්නගෙන් එක්කෙනෙක් සමාන කරලා තමයි දෙන්නේ. හරි ආගෙන. ඔන්න දැන් වස්තුවේ y නැති කිරීමෙන් y නැති බලාගෙන ඉන්න පුතේ. y නැති කිරීමෙන් දැන් මැච් එක ගහන්න හදන්නේ y නැති කිරීමෙන්. ඔන්න බලන්න. දෙන්නගෙම සංගුණක සමානයි නේව. ලකුණ වෙනස්. උඩ එක ධන යට එක ඍණ නේව. එහෙනම් මට කියන්න ලකුණ වෙනස් නම් එකතු කරොත්ද හොඳ අඩු කරොත්ද හොඳ? එයා විනාශ වෙන්න නම් එයා අයින් වෙන්න නම් ඔව් පුතේ. ගින්දරට පුළුන් එකතු කරොත් තමයි පිච්චිලා විනාශ වෙන්නේ. එහෙනම් පුතේ ධනට ඍණ එකතු කරොත් තමයි විනාශ වෙන්නේ. ඔබට හොඳ යෝජනාවක් කරන්න. මම මේ අත්දැකීමෙන් කියන්නේ ගෑල් ළමයෙක්ට සහ පිරිමි ළමයෙක්ට ඔය කාලේ විනාශ කරන්න තියෙන එකම දේ විශේෂයෙන් මේක කරන්නේ ළඟ ඉන්න යාළුවා. ළඟ ඉන්න යාළුවා කරන්නේ යාළුවා විනාශ කරන්න තියෙන හොඳම දේ තමයි විරුද්ධ පාර්ශ්වික යාළුවෙක් සම්බන්ධ කරන එක. තේරුණාද මම මේ කියන්නේ? 9 වසරේ ඉඳන් මම මේක කියන්නේ. 9 වසරේදී තමයි ඔය පටන් ගන්න. ගෑල් ළමයෙක්ට වෙන්න පුළුවන් ලොකුම හුනියම තමයි පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වන එක. පිරිමි ළමයට තියෙන ලොකුම හුනියම තමයි අර ප්‍රශ්නේ. ඒ හින්දා පුතේ හොඳට මොලේ කල්පනා කරලා ඕක ඉස්සෙල්ලම කරන්නේ ළඟ ඉන්න යාළුවා. පරිස්සම් වෙන්න. හරි. අන්න ඒ වගේ පුතේ. මෙතන ධන මෙතන ඍණ. එහෙනම් ඔය දෙන්න විනාශ කරගන්න නම් එකතු කරන්න ඕන. එහෙනම් පුතේ තීරණය කරනවා. පළවෙනි සමීකරණය එකතු කරනවා දෙවෙනි සමීකරණය. පුතේ සමීකරණ දෙක එකතු කරනකොට වම් පැති දෙක වෙනමයි දකුණු පැති දෙක වෙනමයි එකතු කරනවා. x ධන y ධන x ඍණ y 10 ධන 4. සර්
වරහන් දැම්මේ නෑනේ. ඉතින් මං කිව්වනේ එකතු කිරීමේදී වරහන් දාන්න ඕනේ නැහැ. ඔන්න බලන්න කැපෙන විදිය. ධන වයිට ධන ඍණ වයි කැපෙනවා. xx 2x 14යි. දෙපැත්තම දෙකෙන් බෙදුවම x සමානයි 7යි. අන්න පුතේ y නැති කරා x හෙව්වා. ඊට පස්සේ පුතේ මෙතන x යගය දෙකට ආදේශ කරනවා. එකට හරි දෙකට හරි ඕනම එකකට. x ඍණ y සමානයි 4යි. x වෙනුවට 7 දාන්න. 7 y සමානයි 7. දැන් පුතේ ඍණ y එහා පැත්තට යනවා. ධන 4 මේ පැත්තට එනවා. එතකොට පුතේ 7 ධන 4 මේ පැත්තට ආම ඍණ 4යි. ඍණ y එහා පැත්තට ගියාම ධන y. 7න් 4ක් ගියාම 3යි. 7න් 4ක් ගියාම 3යි. බලන්න කොච්චර ලේසිද කියලා. අත උසන අවංකෙන් මේක තේරුණා නා. සුදු නෝනා උදයන්ග සර්ට ආදරේ නම් බෝඩ් එක බලන්න එපා. මගේ සුදු මහත්තුරුත් එහෙමයි. බෝඩ් එක බලන්න නැතුව ඔක කරන්න පුතේ. ඉක්මන් කරන්න. හරි. ඉවර කාණ්ඩේ. හරි පුතේ. දැන් මගේ පුතාලට පුළුවන් වෙන්න ඕන x හා y කියන දෙකම නැති කිරීමෙන් සමගාමී සමීකරණයක් විසඳන්න. හරි. මේවා හරි ප්‍රැක්ටිකල් දැනුම පුතා. ප්‍රායෝගික දැනුමක් මේක. සමහරු මේක කටපාඩමෙන් ගණන් හදනවා. ඒ වුණාට ඒ කට්ටියන්ට කවදා හරි දවසක වරදිනවා පුතා. විශේෂයෙන් උසස් පෙළ මැක්ස් හරි බයෝ හරි කරන්න ගියොත් ඔබට මේවා අනිවාර්යෙන් ඕන පුතා. හරි. රයිට්. මෙන්න ඊළඟ ගාන. දැන් ඔබට ගානක් දෙනවා තනියෙන් හදන්න. මං යෝජනාවක් කරන්නද? ඔයාලා මම මේ කියන දේ කරන්න. හරි. මේ මම දෙන සමගාමී සමීකරණේ x නැති කිරීමෙන් කියලා එකක් හොයන්න.
y නැති කිරීමෙන් කියලා නැවත හොයන්න. එතකොට අර උත්තර දෙක සමානද බලන්න. මේව කළා බලන්න පුතේ. හරි මෙන්න ගන්න. x ධන y සමානයි 12යි. x ඍණ y 2යි. 12යි 2යි. ඉස්සෙල්ලා මේක 1 2 කියලා නම් කරන්න. right. කරන්න බලන්න. x නැති කිරීමෙන් සහ y නැති කිරීමෙන්. ක්‍රම දෙකටම කරන්න. වෙලාව ගියට කමක් නැහැ. පුතේ මේ ක්‍රම දෙකෙන්ම හදන්න. x නැති කිරීමෙන් සහ y නැති කිරීමෙන් කියලා ක්‍රම දෙකටම හදන්න. එතකොට තමයි මේක ඔලුවට යන්නේ. පාරවල් දෙකකින් යන්න පුළුවන් කියලා. ඔලුවට දැනෙනවා. ඉවරයි කියන දරුවෝ
මට chat එකට දාන්න පුතේ. හරි සර් කියලා. yes sir කියලා දාන්න. ඉවරයි කියලා දාන්න. ඉක්මන් කර. හරි. right පුතේ. ඔන්න දැන් හදනවා බලාගෙන. x නැති කිරීමෙන්. ඉස්සෙල්ලා මම ගන්නවා x නැති කිරීමෙන්. x රවුන්ඩ් කරනවා. සංගුණක සමානයිනේ. ලකුණ දාන. ඒයි ලකුණු දෙක සමාන නම් මොකද කරන්නේ? අඩු කරනව නෙමෙයි. එකෙන් දෙක අඩු කරනවා. x දාන y ඍණ අඩු කිරීමේදී අනිවාර්යෙන් වරහනක් දැමිය යුතුයි. පුතේ ඕන්නම් අර කලින් ගානේ මෙන්න මෙතෙන්ට ඊතලයක් දාලා ලියන්න. මේ ගානේ උනක් කමන්නේ. ඊතලයක් දාලා ලියන්න. අඩු කිරීමේදී සෑම විටම වරහන් යෙදිය යුතුයි. අන්න ඒක ලියා ගන්න පුතේ රතු පෑනේ. ඊතලයක් දාලා ලියා ගන්න. අඩු කිරීමේදී සෑම විටම වරහන් යෙදිය යුතුයි. අඩු කිරීමේදී සෑම විටම වරහන් යෙදිය යුතුයි. ඍණෙන් x වැඩි කරාම ඍණ x ඍණෙන් ඍණ වැඩි කරාම දාන 12න් දෙකක් 10යි. දැන් පුතේ ධන x ඍණ x කැපෙනවා. y දෙකයි y සමානයි 10යි. දෙපැත්තම දෙකෙන් බෙදුනම y සමානයි 5යි. අත උස්සන්න y ට 5 ආපු කට්ටිය. සතුටුයි. y ට 5යි. ඊළඟ එක පුතේ x ට y හියගේ කැමති එකකට ආදේශ කරන්න. මං ආදේශ කරනවා එකට. එක කියන්නේ මේක නේද? පළවෙනි සමීකරණය. x ධන y සමානයි 12යි. y වෙනුවට 5 දානවා. 5 එහා පැත්තට ගියාම ඍණ 5 වෙනවා. 12න් 5ක් ගියාම 7යි. 7යි. අපේ අධ්‍යාපන ඇමතිතුමා කතා කරන්නේ එහෙමනේ. GLP this. කියලා අදිනවා නේ. එදා අපේ වැටුප් විෂමතාවය අර එහෙම අදිනවනේ අධ්‍යාපන ඇමතිතුමා. මේ දවස්වල අපේ හොඳම හතුරා. ලෝක හතුරේ. හරි. ඊළඟට පුතේ y නැති කිරීමෙන් මේකට හරි දා ගන්න පුතේ. y නැති කිරීමෙන් ඔය උත්තර දෙකම එනවා. ඔන්න බලන්න චූටි. y ඉවත් කිරීමෙන් y ඉවත් කිරීමෙන් එතකොට පුතේ x නෙමෙයි රවුන්ඩ් කරන්නේ y. සංගුණක සමානයි නේද? ලකුණු දෙක වෙනස්. ලකුණු දෙක වෙනස් නම් මොකද කරන්නේ? එකතු කරනවා. එක ධන දෙක. සර් මේ ෆන්ක්ෂන් එක ලියන්න ඕනද? අනිවාර්යෙන් ෆන්ක්ෂන් ලියන්න. ෆන්ක්ෂන් ලියන්න පුරුදු වෙන්න. ඍණවයි කැපුණා. 2x සමානයි 14යි. දෙපැත්තම දෙකෙන් බෙදුවම x සමානයි 7යි. ඊට පස්සේ පුතේ x යගේ දෙකට ආදේශ දෙකට හරි මොකේට හරි x ඍණ y සමානයි 2 නෙව. x වෙනුවට 7 දානවා. හෙව්වනේ. ඍණ y එහා පැත්තට යනවා ධන 2 එහා පැත්තට. y සමානයි 5යි. එතනින් y සමානයි 5යි. ආන බලන්න. කලින් උත්තර දෙකම එනවා. අත උස්සන්න මේක අවංකෙන්ම තේරුණු කාන්නේ. සුපිරි. හරි. හරි. දැන් මං අමුතු ගානකට ඔබ එක්කන් යන්න හදන්නේ. අමුතු තැනකට. දැන් මෙච්චර වෙලා අපි කරේ
හරි. මෙච්චර වෙලා අපි කරේ ඊටමත් සරල මට්ටමේ ගැටලු කීපයක්. දැන් මම ඔබට හරියන්න හෝ වරදින්න දෙනෝ සුපිරිම ගානක්. ඊට කලින් චූටි නෝට් එකක් තියෙනවා ලියන්න මෙහෙම. ලියන්න. ලියන්න. සමගාමී සමීකරණ සඳහා සමගාමී සමීකරණ සඳහා සමගාමී සමීකරණ සඳහා සමගාමී සමීකරණ සඳහා නම ලැබී ඇත්තේ සමගාමී සමීකරණය සඳහා නම ලැබී ඇත්තේ සමගාමී සමීකරණ සඳහා නම ලැබී ඇත්තේ එම සමීකරණ විසඳන ආකාරය අනුවයි. එම සමීකරණ විසඳන ආකාරය අනුවයි. විසඳන ආකාරය අනුවයි. එම සමගාමී සමීකරණය විසඳන ආකාරය අනුවයි. නම ලැබුණේ පුතේ විසඳන ආකාරය නිසා. හරි. ඊට පස්සේ යටින් ලියන්න වෙනම නෝට් එකක් වෙනම ඡේදකේ සමගාමී සමීකරණ විසඳීමේදී සමගාමී සමීකරණ විසඳීමේදී සමගාමී සමීකරණ විසඳීමේදී සමගාමී සමීකරණ විසඳීමේදී පියවර 3ක් භාවිතයෙන් ඕනෑම සමගාමී සමීකරණයක් විසඳිය හැක. පියවර 3යි ස්ටෙප් 3යි. පියවර 3ක් භාවිතයෙන් සමගාමී සමීකරණයක් විසඳිය හැක. ලෝකයේ තියෙන ඕනෑම සමගාමී සමීකරණයක් පියවර 3ක් භාවිතයෙන් විසඳිය හැක. පියවර 3ක් භාවිතයෙන් විසඳිය හැක. පුතාලා මතක තියාගන්න ලෝකේ තියෙන ඕනෑම සමගාමී සමීකරණයක් විසඳන්න පියවර 3යි. හරි. පියවර අංක 1 step number 1 පියවර අංක 1 step number 1 වෙන පාට පෑනකින් යන්න. පියවර ලියන පාටට වඩා වෙනත් පාටකින් ලියන්න. පළමුවෙන්ම ඉවත් කළ යුතු පදය රවුම් කරගන්න. පළමුවෙන්ම ඉවත් කළ යුතු පදය රවුම් කරගන්න. රවුම් කරගන්න. ඉවත් කළ යුතු පදය රවුම් කරගන්න. හරි. ඊළඟට දෙවෙනි එක. ස්ටෙප් නම්බර් 2 පියවර අංක 2 එම ඉවත් කරන පදේ සංගුණක සමාන දැයි බලන්න. එම ඉවත් කරන පදේ සංගුණක සමාන දැයි බලන්න. සංගුණක සමාන දැයි බලන්න. සංගුණක කියන්නේ පුතේ අඥාත පදයේ ඉස්සරහින් තියෙන ඉලක්කම. එම පදේ සංගුණක සමාන දැයි බලන්න. ඊළඟට ස්ටෙප් නම්බර් 3 පියවර අංක 3 පියවර අංක 3 පියවර අංක 3 පියවර අංක 3 එම පදේ ලකුණු දිහා බලන්න.
එම පදේ ඉදිරියෙන් ඇති ලකුණු දිහා බලන්න. ඉදිරියෙන් ඇති ලකුණු දිහා බලන්න. ඉදිරියෙන් ඇති ලකුණු දිහා බලන්න. ඊට පස්සේ රතු පෑන අරගෙන යටින් ලියන්න. වේගය වැඩි නම් කියන්න. පන්තිය නම් මට වේගය තේරෙනවා. මෙතන තේරෙන්නේ නැහැ. වේගය වැඩි නම් මයි පුතාලා කියන්න. ඉවත් කළ යුතු පදේ ඉදිරියෙන් ඇති ලකුණ දිහා බලන්න. යටින් ලියන රතු පෑනෙන් මෙහෙම ලකුණු සමාන නම් අඩු කරන්න. 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 ඊළඟ එක ලකුණු අසමාන නම් එකතු කරන්න. ලකුණු අසමාන නම් එකතු කරන්න. සමාන නම් අඩු කරන්න. අසමාන නම් එකතු කරන්න. අඩු කරන්න. හරි පුතේ. සමාන නම් අඩු කරනවා. අසමාන නම් එකතු කරනවා. හරි පුතේ. දැන් ඔන්න උදයන්ග සර් ගානක් දෙනවා. සුපිරියටම හිතලා. ක්‍රම දෙකටම යන්න ඕනේ නැහැ. කැමති ක්‍රමයකින් යන්න. ඔබට මම නම් කියන්නේ මේක වරදින්න ඕන. වැරදුනොත් තමයි මේකේ අත්දැකීම ඔබට ලැබෙන්නේ. රයිට් හදමු පුතා. මං යෝජනා කරනවා. පන්තියේ 90ක් 99ක් මේක හදනවා. එක්කෙනෙක් කැරෙන්න අනිත් ඔක්කොම හදාවි. ඒ එක්කෙනත් බොහෝ විට හදන්න තියෙන ඉඩකඩ සම්භාවිතාව වැඩි. ඒ තරම් ලේසි පුතේ. බය වෙන්න එපා. හරේ මෙහි සමහරක් වෙලාවට මේකප් දාලා එහි බැම හදලා අනම්මනම් කළා ගෙනේවි. බය වෙන්න එපා. හරි. මෙන්න ගන්න. දරුවෙක් දාලා තියෙනවා 10 වසර පේපර් ක්ලාස් එකේ සුමිත් දිල්රුක්ස ජ්‍යාමිතිය පොත. ඔව්. කොළඹින් ගන්න බැරිද? පුළුවන් පුතේ. කොළඹ තියෙනවා. ඊට වැඩිය හොඳයි බෙලියත්ත හෝ මේ සරසවියක තියෙන බෙලියත්ත. මහජන බැංකුව ඉදිරි පිට. අන්න ඒකෙත් දිනනවා මම එතෙන්ට කියලා ගෙන්නලා තියෙන්නේ. එතන බැරි නම් එතෙන්ට කියන්න ගෙන්නලා දෙනවා. හරි. තාම ඕනේ ඔයාලට ඕනේ 9 වසර ළමයින්ට ඕනේ 10 වසරේ දරුවෙක් මං හිතන්නේ දාන්න නැත්තේ. නංගි හරි මල්ලි හරි මේක ඉන්නවා ඇති. ආගෙන. ඔන්න පුතේ සුපිරිම ගානක් ඔබට තනියෙන් උත්සාහ කරන්න දෙනවා. හොඳට බලාගෙන. මෙන්න ගාන. 3යි x ඍණ y 5යි x ධන y. පොඩක් ඉන්න මං හදනකම්. රයිට් ඕකේ. 1 2 කියලා ඔබ දාගෙන ඉක්මන් කරන්න. ඔබ කල්පනා කළා හදන්න පුතේ. වැරදුනට කමක් නැහැ. මං ඉන්නවනේ.
හදලි ඉවර කාණ්ඩේ උත්තරේ දාන පුතේ ඉක්මන් කරන්න වෙලාව ගත්තට කමක් නැහැ. හද. හරි. හදලි ඉවර කාණ්ඩේ. හරි. ඇති පුතේ වෙලාව. දැන් චුට්ටක් බලාගෙන ඉන්න. දැන් පෑන පැත්තකින් තියන්න. හොඳට බලාගෙන ඉන්න. පුතේ මෙතන අපි x තෝරගන්නේ නැහැ. ඇයි ඒ? x ඉවත් කරගන්න හිතන්නේවත් නැහැ. ඇයි ඒ? පුළුවන් නම් කියන්න හේතුව මෙයාගේ සංගුණකය 5යි නේව. මෙයාගේ සංගුණකය 3යි. හරි. හරි පුතේ. දැන් සංගුණක සමාන නැති නිසා x ට පැත්තකින් ඉන්න කියනවා. x ගැන අපි හිතන්නේවත් නැහැ. මෙන්න මේ දෙන්න ගන්න. ආන්න බලන්න. දැන් පුතේ මේ ගාන යන්න තියෙන්නේ y නැති කිරීමෙන්ම විතරයි. ඒ කියන්නේ x නැති කරලා යන්න බෑ ඔයාලට. 9 වසර ළමයිට යන්න බෑ. හොඳට අහගෙන ඉන්න. සංගුණක සමානයි නේව. එහෙනම් වැඩේ ලේසි. ධන ඍණ ලකුණු දෙක සමානයි. එකතු කරනවද අඩු කරනවද? එකතු කරනව නේව. එහෙනම් පුතේ 1යි 2යි එකතු කරා. 3x ඍණ y 5x ධන y 17 ධන 7 ඍණ yට ධන y කැපෙනවා 3x 5x 8x 24යි දෙපැත්තම 8න් බෙදුවම x සමානයි 3යි පුතා x ට 3 ආපු කාණ්ඩය අත උස්සන්න අවංකයෙන්ම x ට 3 ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක් පුතේ ඔබ පාරම්පරික දක්ෂයෙක් කවුරු හරි කිව්වොත් ඔබට ගණන් බෑ කියලා පට්ටපල් බොරුවක් පුතා ඔබට ගණන් පුළුවන් ඊළඟට x අගය එකට ආදේශයෙන් එකට හරි ඕනම එකකට එතකොට පුතේ 3x ඍණ y සමානයි 7යි x වෙනුවට 3 දානවා එතකොට 3 වරක් 3 ඍණ y සමානයි 7යි ඉඩ මදි නිසා මම මෙහාට ගේනවා 3 වරක් 3 9යි නේද 9 ඍණ y සමානයි 7යි දැන් පුතේ ධන 7 මෙහාට ඇවිල්ලා ඍණ 7 එහා ඍණ y එහා පැත්තට යනවා ධන y ධන 7 මෙහාට ආවම ඍණ 7යි ඍණ y එහා පැත්තට ගියාම ධන y ඒක චූටි පොඩියාවක් දාන්න මොන්ටිසෝරි පොඩියාව 9න් 7ක් ගියාම 2යි නේද y සමානයි 2යි පුතා අත උස්සන්න මේක ආපු දරුවෝ කොහෙද හරි ඉක්මන් කර
සුපිරිම මට්ටමක් හොනේ. සුපිරිම මට්ටම. හරි. සුපිරිම මට්ටමක් පුතේ. සුපිරි. හරි ඊළඟ එක. දැන් දෙන්න. ඕක තමයි 9 වසරේ මට්ටම. ඔයින් එහාට තවත් උගන්නන්න දෙයක් නැහැ. ඕක පුළුවන් නම් ඕනම ගානක් 9 වසරේ ඕනම ගානක් හදන්න පුළුවන්. බැරි වුණොත් මං වග කියනවා පුතා. මගේ කන මං කපා ගන්න. බැරි වුණොත් ඒ තරම් විශ්වාසයි. මේක ඔබ තනියෙන් හැදුවනම් ඉන් එහාට තවත් 9 වසර කතා කරන්න දෙයක් නැහැ. ඕනම ගානක් හදන්න පුළුවන්. මෙන්න ඊළඟ ගාන. කලබල නැතුව හදන්න. ඉක්මන් කරන්න. 3x 2y ඍණ 2y 5x ධන 2y පොඩ්ඩක් කියන ගාන හදනකම් හරි පුතා හදන්න බලන්න. එක දෙක කියලා ඔයාලා දාගෙන හදන්න බලන්න. සුපිරියට වැඩ කරන සෙට් එකක් ඉන්නවා පුතා. ඒ කට්ටිය නියමෙටම උත්තර ටික දානවා සුපිරියටම. නියම. ඔහොම වැඩ කරා නම් ඇති පුතා. දවස් තිස්සෙම පාඩම් කරන්න ඕනේ නැහැ. හරියට කියන දේ හරියට ඔළුවට දාගත්තා නම් එච්චරයි. වෙලාව ඇති කියන කාණ්ඩේ සංඥාවක් දෙන්න. ඔච්චරයි පුතේ අද ඔය ටික ඉගෙන ගන්නකෝ. ලබන සතියේ මට පුළුවන් ත්‍රිකෝණයක කෝණ කියන පාඩම
දවසින් ඉවර කරන්න පුළුවන්. ඒ තරම් ලේසි පාඩමක්. ත්‍රිකෝණයක කෝණ පාඩම. ඕක ලස්සනට ඉවර කරගන්නකෝ. ඕක පුතේ අමතක වෙන්න කලින් අද දවසේ සර් දෙන ගෙදර වැඩ ටික අනිවාර්යෙන් කරන්න. සර්ගේ ටියුට් එකේ තියෙනවා සුපිරි ගණන් සෙට් එකක්. ඒ වගේම අච්චුපතේ තියෙනවා නියම ගණන් සෙට් එකක්. ආන්නේ ටික හදාගන්න. ඉක්මන් කරන්න. හරි. දැන් අහගෙන ඉන්න. සුදු පුතේ. දැන් අපි කල්පනා කරන්න ඕන x ඉවත් කරන්න ගියොත් අමාරු වැටෙනවා. ඇයි පුතේ මෙතන 3 මෙතන 5 නෙව. එහෙනම් අපි අනිවාර්යෙන් ඉවත් කරන්න ඕන y. ඇයි ඒ? ඇයි ඒ? මෙතනත් 2 මෙතනත් 2 සංගුණක සමානයි නේව. අන්න සමාන නම් විතරක් එයයි විතරයි අයින් කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. ඊළඟට මෙතන තියෙන්නේ ඍණ මෙතන තියෙන්නේ ධන නේව. දෙන්නගේ ලකුණ වෙනස් නම් එකතු කරන්න ඕන. එහෙනම් පුතේ 1යි 2යි එකතු කරමු. එතකොට 3x ඍණ 2y ධන 5x ධන 2y 5 ධන 19 එකතු කරනවා. එකතු කරනකොටම ඍණ 2y ධන 2y කැපෙනවා. 3x 5x 8x 24යි. දෙපැත්තම 8න් බෙදුනම x සමානයි 24 8න් බෙදුනම 3යි නේව. අත උස්සන්න x ට 3 ආපු කාණ්ඩේ. අවංකෙන්ම x ට 3 ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක් පුතා. ඔබ සැබෑම දක්ෂයෙක්. දැන් පුතේ කරන්න තියෙන්නේ මේ x ගේ අගය x අගය ආදේශ කරන්න එකට හෝ දෙකට. මං එකට ආදේශ කරනවා. 3x ඍණ 2y සමානයි 5යි. x වෙනුවට 3 දානවා. 3 වරක් 3 ඍණ 2y සමානයි 5යි. 3 වරක් 3 9යි නේව. දැන් පුතේ ඍණ 2y එහා පැත්තට යනවා ධන 5 මෙහාට එනවා. ධන 5 මෙහාට ආවම ඍණ 5යි නේව. ඍණ 2y එහාට ගියාම ධන 2y. එතකොට පුතේ 9න් 5ක් 4යි නේව. දෙපැත්තම 2න් බෙදුවම y සමානයි 2යි. y ට 2 එන්න ඕන. අත උස්සන්න y ට 2 ආපු කට්ටිය. සුපිරි. මරු පුතා. මාරයි. නියමයි. හරි. ඔන්න ගාන. හරි. දැන් අපි ලියමු ලියන මාතෘකාව. සමගාමී සමීකරණ ගොඩනැගීම හා විසඳීම. දැන් අපි සමගාමී සමීකරණ ගොඩනගන්න යන්නේ. සමගාමී සමීකරණ ගොඩනැගීම හා විසඳීම. සමගාමී සමීකරණ ගොඩනැගීම හා විසඳීම. සමගාමී සමීකරණ ගොඩනැගීම හා විසඳීම. හරි. දැන් මං ගානක් දෙනවා. මයි පුතාලා හිතලා නිකන් හිතලා කරන්න බලන්න මේක සමගාමී සමීකරණයක් ගොඩනගන්න පුළුවන්ද බලන්න. සමගාමී සමීකරණයක් ගොඩනගන්න පුළුවන්ද බලන්න. හරි හරි. කරන් බලන්න ලියන්න.
අඹ ගෙඩියක මිල රුපියල් එක්ස්ද. අඹ ගෙඩියක මිල රුපියල් එක්ස්ද. අඹ ගෙඩියක මිල රුපියල් එක්ස්ද. දොඩම් ගෙඩියක මිල රුපියල් වයිද වේ. අඹ ගෙඩියක මිල රුපියල් එක්ස්ද. දොඩම් ගෙඩියක මිල රුපියල් වයිද වේ. අඹ ගෙඩියක මිල එක්ස්ලු දොඩම් ගෙඩියක මිල වයිලු. එසේනම් අඹ ගෙඩි දෙකක් සහ අඹ ගෙඩි දෙකක් සහ අඹ ගෙඩි දෙකක් සහ දොඩම් ගෙඩි තුනක් දොඩම් ගෙඩි තුනක් මිලට ගත් පිට අඹ ගෙඩි දෙකක් සහ දොඩම් ගෙඩි තුනක් මිලට ගත් පිට රුපියල් 80ක් වේ. අඹ ගෙඩි දෙකක් සහ දොඩම් ගෙඩි තුනක් මිලට ගත් පිට රුපියල් 80ක් වේ. එමෙන්ම අඹ ගෙඩි දෙකක් සහ දොඩම් ගෙඩි පහක් අඹ ගෙඩි දෙකක් සහ දොඩම් ගෙඩි පහක මිල රුපියල් 120ක් වේ. අඹ ගෙඩි දෙකක් සහ දොඩම් ගෙඩි පහක මිල රුපියල් 120ක් වේ. රුපියල් 120ක් වේ. එසේනම් සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා එය විසඳීමෙන් අඹ ගෙඩියක සහ දොඩම් ගෙඩියක මිල වෙන වෙනම සොයන්න. සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා එය විසඳීමෙන් අඹ ගෙඩියක මිල සහ දොඩම් ගෙඩියක මිල වෙන වෙනම සොයන්න. ඉක්මන් කරන්න චූටි. ඕක හිතන්න පුතා. මම කියලා දුන්නම ඕකේ කිසි අගයක් නැහැ. ඔබට දැනෙන්න ඕනක පුළුවන් කියලා. වැරදුනාට කමක් නැහැ. වරදින්න ඕන.
හදලිවර කාණ්ඩේ. දාන බලන්න උත්තරේ. ඔව් ගොඩාක් කට්ටිය දාන උත්තර හරි පුතේ. සතුටුයි පැටියෝ. අන්න එහෙම ගුරුවරයා උගන්වන්න කලින් ඔබට හිතන්න පුළුවන් නම් ඔබට විභාග ගැටලුව හිතන්න බැරි වෙන්නේ නැහනේ පුතා. දැන් මෙතන මේ බෙලියත්තේ ගොඩක් වෙලා තියෙන්නේ බෙලියත්ත රන්නේ ගුරුවරයා ඉස්සර වෙනවා. ඉස්සර වෙලා ගණන් හදලා පෙන්නනවා. අන්න ඒක ලොකු අපරාධයක් පුතා. මේක හිතන්න පුළුවන් වෙන්න ඕන. කොහොමද මෙහෙම දුනේ මෙහෙම දුනේ. අඩුපාඩු මං හදන්නම්. මගේ විදියට මං හදලා ගන්න පුළුවන්. අඹ ගෙඩියක මිල සහ දොඩම් ගෙඩියක මිල කියලා යටින් ලියන්න පුතේ. ඔයපු කාණ්ඩේ. හරි. ඔන්න බලන්න. සර් හදනවා පුතේ හොඳට බලාගෙන ඉන්න. හරි. ඔබට වෙලාව දුන්නා. අවස්ථාව දුන්නා. ඉස්සෙල්ලාම පුතේ බලන්න මෙන්න මේක ලියලා නැත්නම් ඔබ සම්පූර්ණයෙන්ම වැරදි. අඹ ගෙඩියක මිල x දොඩම් ගෙඩියක මිල y කියලා ලියලා තියෙද බලන්න. අනිවාර්යෙන් පුතේ ඕක ලියන්න ඕන පැටියෝ. අනිවාර්යෙන්ම ලියන්න ඕන. සර් එමකෝ. ඒ මොකද කියලා ඔබට පස්සේ තේරෙයි. ඔබ ලියන්නකෝ. ඊට පස්සේ කියනවා අඹ ගෙඩි දෙකයි. අඹ ගෙඩියක මිල x නෙව. එහෙනම් දෙකක් 2x නෙව. දොඩම් ගෙඩි 3යි. එහෙනම් 3y නේව. ඔය ඔක්කොගෙම එකතුව 80යි නේව. ඔන්න පළවෙනි සමීකරණය පුතේ. ඊළඟට අඹ ගෙඩි 2යි දොඩම් ගෙඩි 5යි. ඒ දෙන්නක් එකතුව 120යි ලු පුතා. 120යි පුතා. දැන් පුතේ ඔබට තේරෙනවා ඉවත් කරගන්න ලේසි yද xද? x නේව. ඇයි දෙන්නගේම සංගුණක සමාන. ලකුණ ධන නේව දෙන්නගේම. එහෙනම් එකතු කරනවද අඩු කරනවද? අඩු කරනවනේ පුතා. ඔව්. අඩු කිරීමේදී මෙතන ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරන්න. එතකොට රිනේ එන්නේ නැහැ. දෙකෙන් එක අඩු කරනවා. ලොකු එකෙන් අඩු කරනවා. එතකොට මෙතන දෙකේ වම් පැත්තේ තියෙන්නේ 2x ධන 5y. ඕකෙන් අඩු කරන්න ඕන. උඩ තියෙනවා 2x ධන 3y. සුදු පුතේ අනිවාර්යෙන් වරහන් දාන්න ඕන. 120 ඍණ 80. දැන් 2x ධන 5y ඍණෙන් වැඩි කරාම ඍණ 2x ඍණෙන් වැඩි කරාම ඍණ 3y සමානයි 120න් 80ක් අඩු කරාම 40යි නේද? දැන් පුතේ ධන 2x ට ඍණ 2x කැපෙනවා. 5y ගෙන් 3y ගියාම 2y නේද? එහෙනම් 40යි. දෙපැත්තම දෙකෙන් බෙදුවම y සමානයි 20යි නේද? y සමානයි 20යි. y සමානයි 20යි. හරි. y සමානයි 20යි. ඊළඟට පුතේ මේ y ගේ අගය කැමති එකකට ආදේශ කළා. x හොයන්න පුළුවන්. එහෙනම් ලියනවා y හි අගය
කාටද ආදේශ කරන්නේ? එකට ආදේශයේ 2x ධන y වෙනුවට 20 දානවා. 2x 3 වරක් 20 60යි නේ. ධන 60 එහා පැත්තට ගියාම 2x සමානයි ඍණ 60යි උත්තරේ 20යි. දෙපැත්තම දෙකෙන් බෙදුවම x සමානයි 10යි පුතා. x ට 10යි y ට 20යි ආව නම් අත උස්සන්න. x ට 10යි y ට 20යි. ඔබ සැබෑ දක්ෂයෙක් පැටියෝ. ඒ කියන්නේ කවුරු හරි ඔබට කියනවා නම් ඔබට ගණන් බෑ කියලා ඒක පට්ටපල් බොරුවක්. ඔබට සහජයෙන් ආපු දක්ෂතාවයක් තියෙනවා පුතා. හරි. අවශ්‍ය කාණ්ඩේ සටහනක් දාගන්න. උත්තරේ ආපු නැති කාණ්ඩෙත් ඉන්නවනේ. උත්තරේ වැරදි කාණ්ඩේ ඇති. ඒ කාණ්ඩ වෙනුවෙන් චූටි වෙලාවක් දෙනවා. උත්තරේ ලියා ගන්න. හරි පුතා. හරි. මෙන්න ඊළඟ ගාන. ලියා ගන්න. මල්ලීගේ වයස දෙකෙන් ගුණ කොට මල්ලීගේ වයස දෙකෙන් ගුණ කොට මල්ලීගේ වයස දෙකෙන් ගුණ කොට අයියාගේ වයසෙහි තුන් ගුණයට එකතු කළ විට තුන් ගුණයට එකතු කළ විට තුන් ගුණයට එකතු කළ විට අවුරුදු 65ක් ලැබේ. මල්ලීගේ වයස දෙකෙන් ගුණ කර අයියාගේ වයසෙහි තුන් ගුණයෙන් අඩු කළ විට අයියාගේ වයසේ තුන් ගුණයෙන් අඩු කළ විට තුන් ගුණයෙන් අඩු කළ විට තුන් ගුණයක් එකතු කළ විට තුන් ගුණයකට එකතු කළ විට අවුරුදු 65ක් ලැබේ. අවුරුදු 65ක් ලැබේ. ආයිමක් කියනවා අහගෙන ඉන්න එකපාරයි කියලා දෙන්නේ. මල්ලීගේ වයසේ දෙගුණයට අයියාගේ වයසෙහි තුන් ගුණය එකතු කළ විට අවුරුදු 65කි. 65කි. ඊළඟට මල්ලීගේ වයසෙහි දෙගුණයෙන් අයියාගේ වයස අඩු කළ විට අවුරුදු 5ක් ලැබේ. මල්ලීගේ වයසේ දෙගුණයෙන් අයියාගේ වයස අඩු කළ විට අවුරුදු 5ක් ලැබේ. එසේනම් මල්ලීගේ වයස x ලෙසද අයියාගේ වයස y ලෙසදගෙන මල්ලීගේ වයස සිම්පල් x ලෙසද අයියාගේ වයස සිම්පල් y ලෙසද
සිම්පල් y ලෙසද ගෙන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා අයියාගේ සහ මල්ලීගේ වයස වෙන වෙනම සොයන්න. සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා අයියාගේ සහ මල්ලීගේ වයස වෙන වෙනම සොයන්න. ඉක්මන් කරන්න. හදන්න පුතේ. පුතේ අමතක වුණොත් කියලා කියන්නේ ලබන සතිය එනකොට මෙන්න මේ බඩු ටික පොඩ්ඩක් අරන් එන්න. පාට ඒ කියන්නේ වර්ණ තුනකින් A4 කොළ එක බැගින් එක ගේන් වර්ණ තුනකින් A4 කොළ එකක් කතුර ගම්බෝතලය ඒ ටික අරන් එන්න. කොහොමත් අඩි රූල තියෙනවනේ. වර්ණ තුනකින් A4 කොළ ලබන සතියේ ප්‍රැක්ටිකල් එකක් තියෙනවා පුතේ. ත්‍රිකෝණයක කෝණ කියන පාඩම සුපිරියට ප්‍රැක්ටිකලි කියලා දෙනවා. කටපාඩම් කරන්න ඕනේ. ගණන් හදන විදිය සහ හැදෙන විදිය නියමටම කියලා දෙනවා. ඉක්මන් කරන්න. හරි. නෑ පේපර් ක්ලාස් එකට නෙමෙයි. තියරි ක්ලාස් එකට ලබන සතියේ. හරි. පුතේ ලස්සන ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඒ ටික අරන් එන්න. එවලේ හොයන්න ගියොත් වෙලාව යන නිසා. ඒකයි කිව්වේ. හරි බලාගෙන ඉන්න. පුතේ කරන්න තියෙන්නේ මෙච්චරයි. මල්ලිගේ වයස මල්ලිගේ වයස මං x කියලා ගන්නවා.
වයස x අයියාගේ වයස y කියලා ගන්නවා. හරිනේ? හරි. එහෙනම් අපිට කියනවා මල්ලීගේ වයසේ දෙගුණය 2x. ඒකට අයියාගේ වයසේ තුන්ගුණය එකතු කරාට පස්සේ අවුරුදු 65යිලු. මල්ලීගේ වයසේ දෙගුණයට අයියාගේ වයසේ තුන්ගුණය එකතු කරාට පස්සේ 65යිලු. ඊළඟට මල්ලීගේ වයසේ දෙගුණයෙන් අයියාගේ වයස අඩු කරාට පස්සේ 5යිලු. අත උස්සන්න මේ සමීකරණ දෙක ගොඩ නගා ගත්තා නම් ඒත් ඇති පුතා. ඒත් ඇති පුතා. සෝපි ඊළඟට දැන් ඔබට පේනෝ මෙයා ඉවත් කරන්න ගියොත් අමාරු වැටෙනවා. මෙයා තමයි ලේසිම. දෙක සමානයිනේ සංගුණ. මෙතන දාන මෙතන දාන. ලකුණු දෙක සමාන නම් අඩු කරනව නේද? එහෙනම් එකෙන් දෙක අඩු කරනවා. 2x ධන 3y ඍණ 2x ඍණ y සමානයි 65 ඍණ 5. අනිවාර්යයෙන් වරහන් දාන්න ඕන. 2x ධන 3y ඍණෙන් වැඩි කරාම ඍණ 2x ඍණෙන් ඍණ වැඩි කරාම ධන y සමානයි 60යි. දැන් පුතා ධන 2x ට ඍණ 2x කැපෙනවා. 3y y 4y සමානයි 60යි. දෙපැත්තම 4ෙන් බෙදුවම y සමානයි 15යි පුතා. ඒ කියන්නේ අයියාගේ වයස අවුරුදු 15යි. අයියාගේ වයස අවුරුදු 15යි. අයියාගේ වයස අවුරුදු 15. ඊළඟට පුතේ අන්නේ අයියාගේ වයස මේ ඕනම එකකට ආදේශ කළා. ටක් ගාලා ගන්න පුළුවන්. x ගේ අගය ටක් ගාලා හොයන්න. මම මෙහෙන් ගන්නවා. y ආදේශය එකට ආදේශ කරනවා. 2x ධන 3යි y වෙනුවට 15 දානවා. එතකොට 2x 3 වරක් 15 45යි නේ. ධන 45 එහා පැත්තට ගියාම ඍණ 45යි. 2x සමානයි 20යි. 65න් 45ක් 20යි. දෙපැත්තම දෙකෙන් බෙදුවම x සමානයි 10යි පුතා. ඒ කියන්නේ මල්ලිගේ වයස 10යි. මල්ලිගේ වයස 10යි. අවුරුදු 10යි. අයියාගේ වයස 15යි. right. ගෙදර වැඩ ටික ලියා ගන්න පැටියෝ. උදයංග සර්ගේ ටියුට් එක සම්පූර්ණයෙන්ම අදින් ඉවරයි. පරණ ටියුට් එක. අලුත් ටියුට් එක මේ ලබන සතියේ ගන්නවා. පුතාලගේ අලුත් ටියුට් එක මේ වෙනකොට අධ්‍යාපන ආයතන වලට යොමු කළ ඉවරයි. ඊයේ ඉඳලා ඔබට ඒක ගන්න පුළුවන් අවස්ථාව ලබා දීලා තියෙනවා. අනිවාර්යයෙන්ම ලබන සතියේ ටියුට් එක අතේ තියා ගන්න අලුත් ටියුට් එක. හරිනේ? ඒකත් හරි. ඊළඟට ගෙදර වැඩ ටික සර්ගේ ටියුට් එකේ ගණන් ටිකයි ඔයාලගේ අච්චු පොතේ සියලුම ගණන් ටික හදාන්න පුතා. හදලා ඉවර කරන්න. ඒ කියන්නේ තියන් ඉන්න එපා. සතිය තිස්සෙම කරන්න එපා. අදම හදලා ඉවර කරන්න. එතකොට ඒක ඉවරයිනේ පුතා. අනිවාර්යෙන් ගෙදර වැඩ ටික කරන්න. දසින්ද මම බලන් ඉන්නවා. ගෙදර ටික ගේනකම් එවනකම් මම බලන් ඉන්නවා. හරිනේ? අද රාත්‍රී 12ට පෙර එවන්න පුළුවන් නම් ඒක තමයි පුතා මට කරන ලොකුම ගෞරවය. ඔයාලා මට ආදරේ නම් මට කරන එකම ගෞරවය. අද රාත්‍රී 12ට පෙර ඕකේ වෙන එක. සමීකරණ පාඩම ඉවරයි. අලුත් පාඩමක් පටන් ගන්නව ලබන සතියේ ත්‍රිකෝණයක කෝණ. එහෙනම් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි. ජයෙන් ජයම වේවා. එහෙනම් නැගිටලා ආයිබෝන් කියන්න පුතේ. ආයිබෝන් පුතේ. බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න ජයෙන් ජයම වේවා. අවශ්‍ය කාණ්ඩ මේක ලියා ගන්න. අවශ්‍ය කාණ්ඩ ලියා ගන්න.